පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ මේ පින්නතුන් හැම කෙනෙක්ම වගේ හොඳට අහන් ඒ වගේම හැම කෙනෙක්ම වගේ දන්න උතුම් ගාථා රත්නය. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මොන අවස්ථාවක කුමන හේතුවක් නිසාද කියන කාරණාව අපි මුලින් ටිකක් සාකච්ඡා කරගනිමු. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ දඹදිව තිබුණා දීගලම්බික කියලා ප්‍රදේශයක්. එහි වැඩිපුරම ජීවත් වුණේ බ්‍රාහ්මණවරු. මේ බ්‍රාහ්මණවරු දෙපළක් ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. අවුරුදු 48ක් මේ දෙන්නගේ පැවිදි ජීවිතේ. අවුරුදු 48ක් ගෙවෙනකොට එක ඍෂිවරයෙක් කල්පනා කළා මගේ මව්පිය පරපුර විනාශ වෙමින් යනවා. පරපුර ඉදිරියට පවත්වන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම දැන් මේ ප්‍රෞර්ජාව අත්හැරලා ගෙදර ගියොත් හොඳයි. එහෙම හිතලා ඍෂි ප්‍රෞර්ජාවෙන් මිදිලා ගෘහ ජීවිතයට ගිහිල්ලා විවාහයක් කරගෙන ජීවත් වුණා. ඔහුට කිරි දෙන්නු 100 දෙනෙක් විතර ලැබුණා. කහවණු ප්‍රමාණයකුත් ලැබුණා. දායාද හැටියට. ඒ දේවල් යොදාගෙන ජීවිතේ පවත්වගෙන ගියා. තමන්ගේ අනික් යහළු ඍෂිවරයා විදේශ රටකට ගිහිල්ලා නැත්නම් දුර බැහැර ප්‍රදේශයකට ගිහිල්ලා දීර්ඝ කාලයක් කටයුතු කළා. නැවත ඒ ඍෂිවරයා දීගලම්බික ප්‍රදේශයට ආවට පස්සේ මේ අඹුසැමි යුවල කල්පනා කළා යහළු බ්‍රාහ්මණයව බලන්න යමු කියලා. දෙදෙනාම ගිහිල්ලා ඍෂිවරයා මුණ ගැහිලා තමන්ගේ අතේ හිටපු දරුවා බිරිඳගේ අතට දීලා ඉස්සරලා මේ බ්‍රාහ්මණයා ඍෂිවරයාට වැඳා. වැඳහම දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කළා. බිරිඳ තමන්ගේ අතේ හිටපු දරුවා ස්වාමියාට දීලා ඇයත් වන්දනා කළා. ඇයටත් ඒ විදිහටම ආශිර්වාද කළා. දෙන්නම එකතු වෙලා සිඟිති පුතක් බිම තියලා බ්‍රාහ්මණයාට වැඳෙව්වා. නමුත් බ්‍රාහ්මණයා ඒ වෙලාවේ කිසිම දෙයක් කීවේ නැහැ. මේ මව්පිය දෙපළට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ හින්දා ඇහුවා ස්වාමීනි අපි දෙදෙනාටම ආශිර්වාද කරලා පුතාට ආශිර්වාද කළේ නැත්තේ ඇයි? සඳහන් කළා මොහුට දීර්ඝ ආයුෂයක් නැහැ. මම ආශිර්වාද කළා කියලා ඒ ආයුෂය දික් වෙන්නේ නැහැ. ඒ නිසයි මං එහෙම කීවේ නැත්තේ කියලා. අනේ ස්වාමීනි තව කොච්චර කාලයක් මොහු ජීවත් වෙයිද? ඉතා කෙටි කාලයයි. දවස් 7ක් වගේ සුළු කාලයක්. මේ දිවි අනතුරෙන් ඔහු ගලව ගන්න බැරිද ස්වාමීනි? සඳහන් කළා ගලව ගන්න පුළුවන් ඇති. ඒ ක්‍රමය මම දන්නේ නැහැ කියලා. ස්වාමීනි ඒ ක්‍රමය දන්න අයත් ඉන්නවද කියලා ඇහුවා. මේ ඍෂිවරයා සඳහන් කළා ඉන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ ඒ ක්‍රමය දන්නවා. උන්වහන්සේ ගාවට ගිහිල්ලා අහන්න. එහෙම සඳහන් කරාම මේ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි මට එහි යන්න බයයි. උන්වහන්සේත් එක්ක ලොකු සම්බන්ධතාවයක් අපේ නෑනේ කියලා කිව්වා. අර ඍෂිවරයා කියනවා බය වෙන්න කිසිම දෙයක් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මහා කාරුණික උත්තමයන් වහන්සේ නම. බය නැතුව යන්න කියලා.
දරුවගේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන වුවමනාව සියල්ලට වඩා උසස්. ආගේ නිසා දෙපළම දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේට පෙරසේම වන්දනා කළා. ඒ වෙලාවේ අඹුසැමි දෙපළටම භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාද කළා. මේ අය නැවත දරුවත් වන්දනා කරවලා බැලුවා භාග්‍යවතුන් වහන්සේ මොකක් සඳහන් කරයිද. භාග්‍යවතුන් වහන්සේට නිශ්ශබ්දව හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඇයි දරුවට ආශිර්වාද නොකළේ? බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයා සඳහන් කරපු කාරණාවම ඍෂිවරයා සඳහන් කරපු කාරණාවම පැහැදිලි කළා. මේ බමුණට ඕන වුණා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානයේ තරම මැනගන්න. මොකද මේ බ්‍රාහ්මණයාට පේන්නෙත් නෑ අර ඍෂිවරයාට පේන්නෙත් නෑ දරුවා බේරගන්නේ කොහොමද කියලා. එහෙනම් මුන්වහන්සේ දන්නවද කියලා බලන්න ඕනේ කියලා හිතලා ඇහුවා ස්වාමීනි මේ දරුවා බේරගන්න ක්‍රමයක් නැද්ද? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා. එහෙනම් අර දෙන්නටම දරුවා බේරගන්න ක්‍රමය පෙනුනේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ක්‍රමයක් තියෙනවා. අනේ ස්වාමීනි මොකක්ද ඒ ක්‍රමය? සඳහන් කළා බ්‍රාහ්මණේ ඔබ ගෙදර ගිහිල්ලා ගෙදර හොඳට අස්පස් කරලා පිරිසිදු කරන්න. ගෙදර ආවට වටපිටාව සම්පූර්ණයෙන් හොඳට පිරිසිදු කරන්න. පිරිසිදු කරලා භික්ෂූන් වහන්සේලා 8 නමකට එහෙම නැත්නම් 12 නමකට වැඩ ඉන්න පුළුවන් විදිහේ මණ්ඩපයක් හදන්න. ඒ මණ්ඩපේ වැඩ ඉඳලා මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරයි. ඒ තුලින් මේ දරුවට ආරක්ෂා සම්පත්තිය හැදී. බ්‍රාහ්මණයා සඳහන් කළා ස්වාමීනි ඒ සියලු කටයුතු මම කරන්නම්. නමුත් භික්ෂු සංඝයා මං කොහොමද වැඩමවාගන්නේ? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා ඒ කාර්ය මම කරලා දෙන්නම් කියලා. සියලුම කටයුතු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සම්පූර්ණ කළා. නැවත ඇවිල්ලා මතක් කරාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මතක් කළා මහණෙනි මේ නිවසට වැඩම කරලා රාත්‍රියත් දවාලත් කියන දෙකම එක දිගට පිරිත් සජ්ජායනා කරන්න දවස් 7ක්. අවසාන දවසේ මමත් පිරිතට වඩිනවා කියලා. භික්ෂූන් වහන්සේලා වැඩම කළා. මණ්ඩපේ වැඩ ඉඳලා දැන් පිරිත් දේශනාව රෑ දවල් දෙකේම කරනවා. 7 වෙනි දවසත් එළඹෙමින් තියෙනවා. පින්නතුනි අවරුද්ධ කියලා යක්ෂයෙක්. වෙසමුණි රජුරවන්ට 16 අවුරුද්දක් බැල මෙහෙවරකම් කරලා වරයක් ඉල්ලගෙන තියෙනවා නර බිල්ලක් ගන්න. එතකොට වෙසමුණි රජුරෝ කියලා කියන්නේ කවුද? 4 වරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. එතකොට යක්ෂයා වරයක් ඉල්ලන්නේ නර බිල්ලක් ගන්න. වරේ දුන්නහම මොකද වෙන්නේ? ප්‍රාණඝාත අකුසලයකට හවුල් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔහු මෙහෙම වරයක් අරන් තියෙනවා. පින්නතුනි දැන් නම් වෙසමුණි රජුරෝ සෝවාන් ආර්යයන් වහන්සේ නම. ආර්යයන් වහන්සේලා කවදාවත් පව් කරන්නේ නැහැ. එහෙනම් අති උතුම් ඒ ආර්ය භාවයේ ලබන්න කලින් මේ වරේ ලැබලා තියෙන්නේ. දැන් එදා නරබිල්ලට හේතු වෙන්නේ මේ දරුවා. මේ දරුවා තමයි ආහාරයට ගන්නේ. අමනුෂ්‍යයන්ට වරයක් දෙනකොට දිනයක් සහ වෙලාවක් කියන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන් ඒකෙන් සමහරලාට අයුතු ප්‍රයෝජන ගන්නවා. එතකොට මේගොල්ලන්ට දිනයක් සහ වෙලාවක් දුන්නාම ඒ දිනයට ඒ වෙලාවට ඒ බිල්ල ගන්න බැරි වුණොත් ආයෙ ගන්න අයිතිවාසිකමක් නැහැ. ඒ වෙලාවට කරන්න ඕනේ. ඉතින් හරියටම භාග්‍යතුන් වහන්සේ 7 වෙනි දවසේ වැඩියා. යක්ෂයත් ඇවිල්ලා ඉන්නේ. යක්ෂ කියලා කිව්වට මේ චාතුම් මහරජක පිරිස. වෙසමුණි රජුගේ යටතේ ඉන්නේ යක්ෂයින් ඇතුළු අය.
නමුත් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මහේශාක්‍ය දෙවිවරු විශාල වශයෙන් වඩිනවා. මහේශාක්‍යයන් ගැවසෙන තැන අල්පේශාක්‍යයන්ට වසන්ඩ බෑ. එනං ද මේ මහේශාක්‍ය දෙවිවරු රැස්වෙන්ඩ ඉහළ දිව්‍ය තලවලින් එන්ඩ අර යක්ෂය ඇතුළු අල්පේශාක්‍ය දෙවිවරු ඈතට යනවා. බොහෝ ඈතට යන්න සිද්ධ වුණා. ඒ තරම්ම මහේශාක්‍ය දෙවිය වැඩිය. භාග්‍යතුන් වහන්සේත් පිරිත් දේශනාවට සම්බන්ධ වුණා. දැන් මහේශාක්‍ය දෙවිවරු පිරිලා නිසා යක්ෂයාට එන්න විදිහක් නෑ. වරයට නියමිත දිනයයි වෙලාවයි පහ වුණා. එතනින් එහාට ආයේ ඒ බිල්ල ගන්න බෑ. පිරිත් දේශනාව නතර කළා. සියලු කටයුතු නිමා වෙලා අර අඹුසැමි යුවලයි මේ දරුවයි ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳා. අඹුසැමියන්ට ආශිර්වාද කළා වගේම බුදුරජාණන් වහන්සේ එදා දරුවටත් ආශිර්වාද කළා. ස්වාමීනී, දැන් අපේ දරුවා නිරුපද්‍රිතද? දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරාම දැන් කොච්චර කාලයක් දරුවා ජීවත් වෙයිද? එහෙම අහපුවාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය අවුරුදු 120ක් ආයු වළඳනවා කියලා. දැන් බොහෝම සතුටුයි. ඒ නිසා ඒ පුතාට එතන ඉඳලා නම තිබ්බා ආයු වඩ්ඩන කියලා. එතකොට මේ ගාථා රත්නය දේශනා කරන්න මූලාරම්භයේ හැදෙන්නේ මෙන්න මේ ආයු වඩ්ඩන කුමාරයා නිසා. දැන් ජීවිතයට කරදරයක් නැහැ. දැන් දරුවා හැමතැනම දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා, යාළු මිත්‍රයෝ එක්ක ඇවිදිනවා. මේ කාරණාව දැකලා භික්ෂූන් වහන්සේලා ධම්සභාවට රැස් වෙච්ච වෙලාවේ මේ පිළිබඳව සාකච්ඡා කළා. දවස් 7කින් ආයුෂ කෙරවල වෙන්න හිටපු දරුවෙක් භාග්‍යතුන් වහන්සේ දීර්ඝායුෂෙහි පිහිටෙව්වා. එහෙමනම් මේ ලෝකේ ආයුෂ ක්ෂය වෙන අයගේ ආයුෂ වැඩි කරන ක්‍රමයක් තියෙන්න ඕන නේද කියලා. බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වඩින වෙලාවේ මේ සාකච්ඡාවේ තමයි හිටියේ. මහණෙනි, මම වඩින්න කලින් කුමන සාකච්ඡාවක තොප හිටියද? භික්ෂුන් වහන්සේලා කාරණාව සිහිපත් කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, එහෙම ආයු වැඩෙන ක්‍රමයක් තියෙනවා. ආයුෂය විතරක් නෙමෙයි වැඩෙන්නේ. මේ ක්‍රමය තුල බල 4ක්ම වැඩෙනවා කියන කාරණාව පැහැදිලි කරලා අපි මාතෘකා කරගත්ත මේ ගාථා රත්නය දේශනා කොට වදාළා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ධර්මතා 4ක් වැඩෙනවා. මොනවද? ආයු, වර්ණ, සැප, බල. මේ ධර්මතා 4ම වැඩෙන ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා කියලා දේශනා කරන්න තමයි මේ ගාථා රත්නය එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. සිල්වතුන් වඳින සුළු නිතර ගුණයෙන් වැඩිහිටියන් පුදන අයගේ ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි වැඩෙනවා. සිල්වතුන්ට වඳින අයට තමයි මේ බල 4 දියුණු වෙනවා කියලා සඳහන් කළේ. ආන්ගේ කාරණාව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිල්වතුන් වඳින්නා වූ කියලා කියහම කවුද මේ සිල්වතුන් වඳිනවා කියලා කියන්නේ? කාට වඳිනවද? නිච්ඡං වද්ධාපචායිනෝ, නිතර ගුණයෙන් වැඩි උත්තමයන්ට වඳින එක. එතකොට මේ වුද්ධාපචායනය වැඩිහිටියන්ට වඳින එක කියන කාරණාවෙදි පැහැදිලි කරනවා විශේෂයෙන් ජාති වයෝවෘද, ගෝත්‍ර වයෝවෘද, ගුණයෙන් වයෝවෘද.
වයෝවෘද්ධ භාවය නිසාම වයෝවෘද්ධ වුණ සහ ගුණවෘද්ධ ජාතිවෘද්ධ ගෝත්‍රවෘද්ධ වයෝවෘද්ධ ගුණවෘද්ධ වෘද්ධයෝ ඉන්නවා කී දෙනෙක්ද 4 දෙනෙක්. කාර්ද මේ ජාති වෘද්ධ කියලා කියන්නේ? ජාති වෘද්ධ කියලා කියන්නේ ලෝකය මුලින්ම හටගත්ත කාලේ ඉස්සරලාම බිහිවුණ මේ මනුෂ්‍ය සත්ව කොට්ටාසයක් ඉන්නවද? ඔවුන්ගේ පරපුර තවත් ඉදිරියට මේ වාගේ පැවතීගෙන එනවද? ආන් ඒ අය ජාති වෘද්ධයි. මුලින්ම ඉපදිච්ච අයනේ. දැන් ඒ අය දීර්ඝ කාලයක් ඉපදිලා පහළ වෙලා. ඒ අයට කියනවා ජාති වෘද්ධ. ගෝත්‍ර වෘද්ධ. එක එක මනුස්ස ගෝත්‍ර තිබිලා තියෙනවා. ආන් ඒ ගෝත්‍රවල වයසින් ඉහළට ගියපු අය ගෝත්‍ර වෘද්ධයි. වයෝවෘද්ධ කියලා කියන්නේ අවුරුදු 80ක් 90ක් වයස ගෙවලා ඉන්න වෘද්ධයි වයෝවෘද්ධයි. ගුණවෘද්ධයි කියලා කියන්නේ සීලාදී ගුණධර්මයන්ගෙන් බොහොම පොහොසත් අය. දැන් කලින් කතා කරපු වෘද්ධයින් 3 දෙනා ගැනම කතා කරනකොට මේ සීලාදී ගුණය කතා කළේ නැහැ. එතකොට මේ ගුණවෘද්ධයි කියලා කියන්නේ ඒ අය වයසට ගියාද කියන කාරණාවක් මෙතන කතා කරන්නේ නැහැ. ආන් ඒ කාරණාව විස්තර කරන තැන පින්නතුනි පැහැදිලි කරනවා උපාලි ස්ථවිරයන් වහන්සේ පිළිබඳව. මේ කාරණාව තේරුම් ගන්න. කවුද මේ උපාලි ස්ථවිරයන් වහන්සේ කියලා කියන්නේ? උපාලි ස්ථවිරයන් වහන්සේ කියලා කියන්නේ කුලයෙන් කරණවැමිය. ශාක්‍ය කුමාරවරුත් එක්ක තමයි පැවිදි වෙන්නේ. පැවිදි වෙන්න භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ශාක්‍ය කුමාරවරුත් එක්ක ආවහම දැන් ශාක්‍යයෝ කියලා කියන්නේ එදා ජීවත් වෙච්ච උසස්ම කුලයේ අය. එතකොට මේ උසස්ම රාජ කුමාරවරුත් එක්ක ඉන්න පහත් කුලයේ කෙනා තමයි උපාලි කියලා කියන්නේ. නමුත් බුද්ධ ශාසනය ඇතුලේ කුලයක් නැහැ. ඒක අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. බෞද්ධයා අතර මේ කුල මානයක් නැහැ. භාග්‍යතුන් වහන්සේට නැත්තම් අපිට මොකටද? අපි උන්වහන්සේ සරණ ගියපු අය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිළිපදින අය. එහෙමනම් ශාස්ත්‍රූන් වහන්සේට නැති මානයක් ශාස්ත්‍රූන් වහන්සේ අගය නොකළ දෙයක් කුමක් නිසා අපි අගය කරන්නද? භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් අපිටත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල් අවශ්‍ය නැහැ. ඒ නිසා ශාසනයේ කුල ක්‍රමයක් නැහැ. හැබැයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට වගේ තානාන්තර දෙනකොට උසස්ම කුලයෙන් පැවිදි වෙච්ච අය අතර අග්‍රස්ථානයේ ලැබිච්ච මහරහතන් වහන්සේ නමක් හිටියා. උසස්ම කුලයෙන් පැවිදි වෙච්ච. එතකොට ආයෙත් කතා කරන්නේ අපි මේ කියන කුලය ගැනද? නෑ පින්නතුනි, එතන උසස්ම කුලය කියලා කියන්නේ අපි හිතනවට වඩා හුඟක් උතුම් තැනක තියෙන දෙයක්. එතන උසස්ම කුලය කියලා කිව්වේ මේ හැසිරීම. අපි කියන්නේ ආචාර ගෝචර සම්පන්න බව කියලා. ආන් ඒ ආදී කටයුතු ඊටාම උසස් විදිහට තියෙනවා. අපේ පින්නතුන් බණ අහනකොට අහලා ඇති කුලපුත්‍රයින් කියන වචනේ. ආන්ගේ කුලපුත්‍රයෝ කියන්නේ ඒ අයට. එදිනෙදා තමන්ගේ කටයුතු හැසිරීම් වලදී ඒ හැම කටයුත්තක්ම මනාව සම්පූර්ණ කරලා තියෙන්නේ. යම් දෙයක් පාවිච්චි කළොත් ඒක ඊටාම හොඳට පිරිසිදු කරලා ආපහු තියෙනවා. යම් දෙයක් ගත්තොත් ඒක ගත්ත තැන නැවත තියලා තියෙනවා. යම් ඇඳුමක් නමුත් පරිහරණය කළ ඒක ඉතා හොඳට පිරිසිදු කරලා තියෙනවා.
තව කෙනෙකුට පරිහරණය කරන්න. ආන් ඒවාගේ හැම පැත්තෙම උසස්. එතකොට අපිට බැරිවෙයිද අද කුලපුත්‍රයෝ වෙන්ඩ. අපිටත් පුළුවන්. එහෙම වුණොත් කොච්චර උසස්ද. නමුත් අපි හිතල බලන්න අපි ගෙදර කටයුතු කරනකොට. සමහර වෙලාවට අපි පාවිච්චි කරපු කෝප්පේ තව කෙනෙකුට පාවිච්චි කරන්න අවශ්‍යයි. නමුත් සමහරලාට අපි ඒක පාවිච්චි කරලා ඔහේ තියල යනවා. සමහට තේක පාවිච්චි කරල කිරිවීදුරුවක් බීල එක හොතර හෝදලත් නෑ. තව කෙනෙක් වතුර ටිකක් අරගෙන පානය කරන්න ගියහම කිරිවල තිබුණ දුර්ගන්ධය සමහරලාට මස්මාලු අනුභව කරලා අතින් අල්ලා ඊට පස්සේ එන සිනි කොයිල වගේ වතුර පාවිච්චි කරන්න ගත්ත අනික් පුද්ගලයට වතුර වීදුරුවත් එක්ක එපා වෙනවා. නමුත් තමන් පාවිච්චි කරහම නැවත ඒක සෝදලා පිරිසිදු කරලා සබන් යොදලා තියලා ගියහම අනික් කෙනාට මේක තව කෙනෙක් පාවිච්චි කරපු එකක්ද කියන කාරණාවත් හිතා ගන්න බෑ. තමන් ආහාර අනුභව කරපු පිඟාන තාම හොඳට පිරිසිදු කරලා තියලා ගියහම අතට අල්ලනකොට තෙල් ගතිය දැනෙනවන පාවිච්චි කරපු පුද්ගලයට විතරක් නෙමෙයි ගෙදර අය ගැනත් කලකිරෙනවා. වැසිකිළියට ගියහම කැසිකිළියට ගියහම පිළිවෙලකට නොතිබුණු නමුත් මේ කටයුතු ඔක්කෝම මනාව යමෙක් සම්පූර්ණ කරගන්නවන. ගෙදර උපකරණයක් පිහියක් කැත්තක් අඩුවක් උදැල්ල හැම දාම තියෙන තැනින් අරගෙන මම කරන වැඩේ කරලා වෙන තැනක තියහම හදිස්සියේ තව කෙනෙක් ඒක හොයහම් හැම තැනම හොයන්ඩුවනේ. කාලය මිඩංගු කරන්නුවනේ. අනික් අයට අඩගහලා අහන්ඩෝනේ. එතකොට වෙන වැඩක හිටපු අය ඒ වැඩේ නවත්තලා ඉන්ඩුවන මේක හොයල දෙන්න. කේන්ති ගණ්ඩුවනේ. බැනාට ගහන්ඩුවනේ. ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. අනික් අයට පව්පිරෙන්න්නෙත් නෑ කාරණාව ඉවරුණ හම නිසි තැන තියල තිබුණ. ආං ඒවාගේ උසස් කාරණාවල් ප්‍රතිපත්ති ජීවිතයට පුරුදු කරගත්තාම කුල පුත්‍ර කියන තැනට උරුමකං කියන්න පුළුවන්. මේ කතා කළේ ඒක වැටහෙන්ඩ සුළු කාරණා ටිකක්. ඒ ගැන පැහැදිලි කරන්න මීට වඩා තව ගැඹුරු කරුණු ගොඩක් තියෙනවා. එතකොට උසස්ම කුලයෙන් පැවිදිුණ භික්‍ෂූන් වහන්සේලතර අග්‍රස්ථානයක් තියෙන්නේ මෙන්න මේ චාරීත්‍ර වාරිත්‍ර ආදී සීලයන් මනාව සම්පූර්ණ කරන නිසා. එහෙම නැතු අපි කතා කරන බ්‍රාහ්මණද ශස්ත්‍රියද වෛශ්‍යද ශුද්‍රද කියන කුල ක්‍රමය ගැන නෙමෙයි එතන කතා කරලති. එනම් උපාලි කියන කරණවෑමයා ඉස්සරල පැවිදි කළා. පැවිදි කරලා සාක්‍ය කුමාරවරු ලව්වා උපාලි භික්‍ෂූන් වහන්සේට වැන්දෙව්වා. දැන් වෙනදත් මේ සාක්‍ය කුමාරවරු උපාලිට වැන්දද වෙනද වැන්දනේ. නමුත් අද වඳිනවා. මොකදද කරපු වෙනස සම්මා සම්බුද්ධ ශාසනයේ නියෝජිත භාවය ලබාගත්තට පස්සේ උසස්ම කුලේ කියල සලකපු අයත් වන්දනාමාන කරනවා. එතකොට අර සාක්‍ය කුමාරවරුන්ට වඩා මනා ගුණයක සීලයක පිහිටවලයි. ඊළඟට පින්නතින තවත් කාශ්‍යප භාග්‍යතුන් වහසගේ ශාසනය. එක මානවකයෙක් හිටියා ගටීකාර කියලා. ගටීකාර කියල කියන්නේ කුමල්කරුයි. වලං හදන කෙනෙ. එතකොට එදා හැටියට පහත්ම කුලේක කෙනෙක්. නමුත් ගටීකාරතුමා කොච්චර උසස්ද. ගටීකාරතුමා අනාගාමී කෙනෙක්. කවදාවත් මුදල් පරිහරණය කරලනේ. සිල් පදේ ආරක්ෂා කරන්න එකත් අත්හැරලඉන්නේ. නමුත් හදන්නේ වලං සඳහන් කරනවා මහපොළොව හැරුවේ නෑ කවදාවත් කියලා. වලං හදන්ඩ මැටිගණ්ඩ මහපොළොව හැරුවේ නෑ. භාගිතුන් වහසේ ශික්ෂාපදයක් පනෝලා තියෙනවා උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාට. මේ මහපොළොව හාරන්ඩ තහනම්. යටත් පිරිසෙන් තැනක හිටගෙන නියපොත්තෙන්වත් ඇගිල්ලෙන්වත් මහපොළොව හාරන්ඩ උපසම්පදා භික්‍ෂූන් වහස නම්කට තහනම් කරනවා.
හැබැයි වැලි ගොඩකින් වැලි ගන්න පුළුවන්. පස් ගොඩකින් පස් ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් තැනකින් කපාගෙන ඇවිල්ලා තවත් තැනක ගොඩ ගහලා තියෙන පස් ගොඩකින් පස් අරන් යන්න පුළුවන්. ඒතකොට මහ පොළොව හාරනව නෙමෙයිනේ. මහ පොළොව හාරන්න තමයි තහනම්. එතකොට මේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ආරක්ෂා කරන භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය ගටිකාරතුමත් ආරක්ෂා කරලා තියෙනවා. එතකොට කොහොමද වළං හදන්න මැටි ගන්නේ? සඳහන් කරනවා ඌරෝවාගේ සත්තු පොළොව හාරලා පස් උඩට දාලා තියෙනවා. ගවයෝවාගේ සත්තු තමන්ගේ අං කහනකොට පස් කඳු ළඟට ගිහිල්ලා අගෙන් අනිනවා. එතකොට පස් කැඩිලා වැටෙනවා. තව සමහර සත්තු පොළොව හාරලා ඇතුළට ගුල් හදාගෙන තියෙනවා. ඒ හාරලා දාපු පස්. ඒවාගේ දේවල් අරගෙන ඇවිල්ලා තමයි වළං හදලා තියෙන්නේ. වළං විකුණන්න ගියා. ඒ වළං ටික ගෙනහිල්ලා තැනක ගොඩ ගහලා කැමති කෙනෙක් මේ වළං ගන්න. කැමති දෙයක් මට තියලා යන්න. ඉතින් උයා පිහා ගන්න අවශ්‍ය දේවල් ඒගොල්ලෝ එතන තියලා Tamanට අවශ්‍ය වළං ටික අරන් යනවා. පින්තුනි, කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගටිකාරතුමාට මොන තරම් අනුග්‍රහ දැක්වුවාද? ගටිකාරතුමාගේ මුළු තැන්ගෙට ගිහිල්ලා ආහාර උයලා වහලා තියෙන භාජන කට ඇරලා බුදුරජාණන් වහන්සේ විසින් ඒ බඳුන් වලින් පාත්‍රයට දාන බෙදාගෙන වළඳලා තියෙනවා. රජ මාලිගාවක සිටු මාලිගාවක ගිහිල්ලවත් එහෙම කරපු තැනක් ගැන කතා කරන්න දෙයක් කතා කරන්න තැනක් නැහැ. මොන තරම්නම් අනුග්‍රහයක්. බුදුරජාණන් වහන්සේගේ කුටිය තෙමෙන වෙලාවේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළේ මහණෙනි, ගටිකාරතුමාගේ වහලට අලුත් පිදුරු සෙවිලි කරලා තියෙනවා. ගිහිල්ලා අරන් එන්න කිව්වා. අන්ද අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා පිදුරු ගන්නකොට කවුද කියලා ඇහුවා. අපි භාග්‍යතුන් වහන්සේගේ කුටිය සෙවිලි කරන්න පිදුරු අරගන්නේ. ස්වාමීනි ඇති තරම් ගන්න කිව්වා. ගටිකාරතුමා එනකොට පිදුරු නෑ වහලි. පැත්තකම නෑ. අහපුවහම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙන නිසා පුතේ පිදුරු අරගෙන ගියා කියලා. ගටිකාරතුමාට ඇති වුණේ පුදුම සතුටක්. ධාරානිපාත වරුසාවක් කෙරෙනවා ගටිකාරතුමාගේ ගේ ඇතුළට වැහි පොදක්වත් වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අනුභවය. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩියහම මහලු අම්මයි තාත්තයි කියනවා ස්වාමීනි පුතා කෑම උයලා තියලා වහලා ගිහින් තියෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේට පිළිගන්වන්න දැස පෙන්නේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන සේක්වා. බෙදාගෙන වළඳන සේක්වා කියලා. ලෞතුරා බුදු කෙනෙක් එහෙම කළා කියලා කියන යමෙකුගේ නිවසේ කොහොම අනුග්‍රහයක්ද අපිට තේරෙන්නේ. නමුත් මේ කුඹල්කරුවෙක්. අපේ මහබෝසතාණන් වහන්සේ එදා ජෝතිපාල මානවක වෙලා ඉපදිලා හිටපු කාලේ ජෝතිපාල මානවකතුමාගේ හොඳම මිත්‍රයා ගටිකාරතුමා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ළඟට ජෝතිපාල මානවකයා අරගෙන යන්නෙත් මේ ගටිකාරතුමා. භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියලා කියනකොට යන් වඳින්න කියලා කියනකොට මොකද්ද කිව්වේ? ඔය මුඩ මහණුන්ට වඳින්නේ නැහැ කියලා කිව්වේ. නමුත් ගඟට එක් කරගෙන ගිහිල්ලා නාලා දැන් යන් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ කියලා කියහමත් බෑ කිව්වා. ඒ වෙලාවේ තමයි ඇදගෙන යන්න කටයුතු කළේ. නමුත් කල්පනා කළා මොහු කුඹල්කරුවෙක්. මම උසස් වංශිකයෙක්. මොහු කොහොමද මම ඇදගෙන යන්නේ? නමුත් හිතුවා මගේ මිත්‍රයා කවදාවත් මට මෙහෙම කරලා නැහැ. අද මේ තරම් දෙයක් කරන්නේ මට යහපතක් උදෙසාමයි. භාග්‍යතුන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි මේ මගේ මිත්‍රයා මොහුට දහමක් දේශනා කරන්න. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ජෝතිපාල මානවකට දහම් දේශනා කරාම සඳහන් කළේ මිත්‍රය ඔබ යන්න
මගේ ආයේමක් නෑ. මං භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කිව්වා. පැවිදි වුණා. අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න. අද මේ විදිහට ධර්ම දේශනා කරවන්න. ධර්ම දේශනා කරන්න අවස්ථාව සැලසෙන්ඩ මේ ගටීකාරතුමා විශේෂ කාර්යක් සම්පූර්ණ කලා කියල කීවොත් පිනතින එතන වැරදිනේ. හේතු අර කියාපු වචනේ මුඩ මහනුන්ට වඳින්නේ. ලොවතුරා බුදු කෙනෙකුට කියාපුයේ වචනී. මේකත් සඳහන් කරනවා ද්වේෂ සිතින් කීව නෙමෙයි ශ්‍රද්ධාවෙන් මයි කීව කියලා. ඒ කොහොමද ශ්‍රද්ධාවෙන් කියන්නේ. කාශ්‍යප කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා බුදු වුණා කියල කියහම හිතුවේ එහෙම පහසුවෙන් බුදුවෙන්ඩ බෑ. ඒ නිසා මේ බුදුවරු නෙමේ වෙන්න ඇති. නමුත් බුදුරජාණන් වහන්සේට කියනකොට මුඩ මහනුන්ට වඳින්නේ කියලකි. අනේ නිසා ඒ කාරණාව කොයි තරං බරපතලද. ගටී කාරතුමා එදා ළඟට එක්කරගෙන ගිය නැත්තං ජෝතිපාල මානවක මරණයෙන් පස්සේ අවීචයට මයි යන්නේ. එදා අවීචයට ගියානං මෙදා බුදු වෙන්න කෙනෙ. ඉන්දීද කියන කාරණාවා පවහිතන්ඩුවන. එතකොට මේ පාරමී ධර්ම ඉවර කරන්න තරං සම්පූර්ණ කරලා ඉන්න මහා බෝධි සත්වයකුටත් එච්චර බලපානවද බුදු කෙනෙකුට කියපු වචනේ. ඒ තරම්ම බලපානවා. එදාම ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල්ල සමාවාරගෙන මුළු ජීවිත කාලයේම එතනින් පස්සේ බුද්ධ ශාසනය උදෙසා කැපකරපු නිසා නිරයෙන් බේරුණා මිසක් නැත්තන්ගේ කරුමය ඒ තරම්ම බලවත්. එනම් අදත් සිල්වතුන්ට ගුණවතුන්ට එරෙහිව වචනයක් කියනකොට අපි දෙපාරක් හිතන්ඩ වෙනවා. ද්වේෂය කියන අකුසල කර්මය බොහෝම බලවත් කියල කියන්නේ අපිට ද්වේෂයක් ඉපදුනහම කවුරු එක්කද කතා කරන්නේ කාටද කතා කරන්න කියන කරුණු අමතක වෙනවා. මවටත් බනිනවා පියාටත් බනිනවා සංඝයාටත් බනිනවා සමහට ආර්යන් වහන්සේලටත් බනිනවා ද්වේෂය නිසා. අන්ගේ කරුණු යන විශේෂයෙන් හිතන්ඩුවන. ඒකයි ද්වේෂය මේ තරං භයානක අකුසලයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. එදා සමාව අරගත්තත් මෙදා දුෂ්කර ක්‍රියාවක් කරන්න සිද්ධ වුණා. අවුරුදු 6 සමහර දවසක වැළඳුවේ එක බත් ඇටයයි. තව දවසක වැළඳුවේ එක මුං ඇටයයි. තව දවසක වැළඳුවේ එක කඩල ඇටයයි. අපි පින්නතුන් හිතන් රැකියාවට ගිහිල්ල එනකොට පාසලට ගිහිල්ල එනකොට එක මුං ඇටයක් තම්බලා පිඟානට බෙදලා වහලා තියලා තිබ්බොත් කොහොම තත්ත්වයක් ඇතිවීද කියලා. නමුත් පුළුවන්ද අද මුං ඇටයක් හෙට හාල් ඇටයක් අනිද්දට කඩල ඇටයක් වළඳලා ඉන්න. නමුත් මේ ගෙවාගෙනෙන අකුසලේ අර එදා වචනයෙන් කරගත් අකුසලේක තවත් ඵලයක්. ඊළඟට පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමා වෙලා තියෙනවා. අපේ ශාසනයේ මහා කාත්‍යායන මහරහතන් වහන්සේ එක තැනක වැඩ ඉන්නකොට කච්චායනයන් වහන්සේ ළඟට එනවා එක බ්‍රාහ්මණයෙක්. ආන්ගේ බ්‍රාහ්මණ කණ්ඩහාරණ කියන බ්‍රාහ්මණතුමා කාත්‍යායන් වහන්සේ ළඟට එනකොට මහා කච්චායනයන් වහන්සේ නැගිටින්නේ නැහැ. බ්‍රාහ්මණයෝ කියලා කෙනෙක් උසස්ම වංශයයි. ඉස්සරහට එන්නේ නැහැ. පෙර ගමන් කරලා පිළිගැනීම නැහැ. අමුතුවෙන් අසුන් පැනවීම නැහැ. නමුත් මේ බ්‍රාහ්මණයා කච්චායනයන් වහන්සේට චෝදනා කරනවා. බ්‍රාහ්මණයෝ උසස්සයි. ඔබලා උසස් අයට ගරු කරන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. අද ඒක මම ප්‍රත්‍යක්ෂ කරගත්තා. කියලා චෝදනා කරනවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණේ මේ ගුණ වෘද්ධ වයෝ වෘද්ධ කියලා කොටස් දෙකක් ලෝකේ ඉන්නවා.
ගුණවෘද්ධයා ඉතාම උසස් කෙනෙක්. ශ්‍රේෂ්ඨ කෙනෙක්. ස්වාමීනි කොහොමද මේ ගුණවෘද්ධ? බ්‍රාහ්මණය ඔබලා උසස් වංශයේ ඉපදුනා. ගිහි ජීවිත ගත කරනවා. කාම සම්පත් පරිහරණය කරනවා. කාම සේවනය කරනවා. මේ ආදී නොයෙක් දේවල් කරනවා. නමුත් ඉතා ලාබාල වයසේ නමුත් මේ ශාසනයට ඇතුල් වෙච්ච අය උසස් සීලයක් සමාදන් වෙලා ඒ සිල් ආරක්ෂා කරනවා. කම් සැප හොයන්නේ නැහැ. කම් සැප විඳින්නේ නැහැ. කාමය ගැන කල්පනා කරන්නේ නැහැ. කාමය ගැන හිත හිතා හිතින් සතුටු වෙන්නේ නැහැ. පංච කාමයෙන් ඈත් වෙලා සංසාරයෙන් එතර යන්න ගුණ පුරන අය. ආන් එවන් උතුම් ගුණවතුන් අවුරුදු 100 ගණන් ගත කරපු උසස් වංශයේ උපන් අයට වඩා කාම සේවනය කරපු අයට වඩා ඊටාම ශ්‍රේෂ්ඨයි. එවන් කෙනෙකුට වඳින්න එක මහත් ආනිසංසදායකයි. මේ විදිහට කරුණු පැහැදිලි කරාම බ්‍රාහ්මණයා තේරුම් ගත්තා. තේරුම් අරගෙන සමාව ඉල්ලුවා. ස්වාමීනි මට වැටහුණා කියලා කිව්වා. එමනම් අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායි චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බල. ගුණ වෘද්ධයන්ට වෙන්තාම ආනිසංස 4ක්ම ලැබෙනවා. ආයුෂ විතරක් නෙමෙයි වැඩෙන්නේ. ආයුෂයත් වැඩෙනවා. වර්ණයත් ලැබෙනවා. සැපයත් ලැබෙනවා. බලයත් ලැබෙනවා. හැබැයි ගුණ වෘද්ධයන්ට වඳින්න ඕනේ. ගුණෙන් ඊටාම උසස් වයසින් උසස් කතාව නෙමෙයි තියෙන්නේ. ලෞතුරා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන එක මොන තරම්නම් ආනිසංසදායකද? මහරහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට වඳින එක කොයි තරම් ශ්‍රේෂ්ඨද? මේ මුළු ලෝකේ ජීවත් වෙන සියලුම දෙනාට දන් දීලා ලබනවා නම් යම් ආනිසංසයක් සඳහන් කරනවා. ආර්යයන් වහන්සේ නමකට වන්දනා කරලා ලබන ආනිසංසයේ 4න් එකක්වත් අර සියලු දෙනාට දන් දීපේකේ ආනිසංසය වටින්නේ නැහැ කියලා. ඒ තරම්ම උසස් ගුණවතෙකුට වදින්නේ. අදත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් කල්පනා කරලා චෛත්‍ය ළඟ, බෝධිය ළඟ, පිළිම වහන්සේ ළඟ වන්දනා කරලා අපිට කොයි තරම් කුසල් ලබන්න පුළුවන්ද? සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටියට ඇතුල් වෙලා බුද්ධ රශ්මියට මැදි වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහලා වඳින්න ලැබුණා නම් කොහොමද වඳින්නේ? ආන් ඒ චේතනාවෙන් චෛත්‍ය ළඟ වන්දනා කළොත් සුගන්ධ කුටිය වන්දනාවෙන් ලැබෙන ආනිසංසය අල්ප මාත්‍රයක් අඩු නැහැ. බෝධීන් වහන්සේ ළඟ වඳින්න පුළුවන් නම් ඒ චේතනාවෙන් ඒ කුසලයේ අල්ප මාත්‍ර අඩුවක් නැහැ. සාමාන්‍ය කෙනෙක් කතා කරනවා වගේ ගල් ගොඩකට පස් ගොඩකට මැටි ගොඩකට වැඳලා පිං සිද්ධ වෙනවද කියලා ඇහුවොත් බැලූ බැලමටම කාරණාව ඇත්තයි. චෛත්‍යයේ තියෙන gadu පිළිම වහන්සේගේ තියෙන ගල් වැලි සිමෙන්ති. ඉතින් පිං සිද්ධ වෙනවද කිව්වොත් කාරණාව නොදන්න කෙනෙකුට ඇත්තයි. නමුත් ධර්මයේ දන්න කෙනෙකුට ඒ වචනය හාත්පසින් විරුද්ධයි. ඔහු දන්නවා මං වඳින්නේ ගල් ගොඩට නෙමෙයි. මේ තුලින් නිර්මාණය කරන අපිට පෙන්වන අපේ භාග්‍යතුන් වහන්සේ. නිමක් නොමැති ඒ මහ ගුණ කඳ අදහගෙනයි මම මෙතන වන්දනා කරන්නේ කියන වන්දනාවෙන් ලැබෙන ආනිසංසය අසීමාන්තිකයි. එමනම් ඔබත් වඳින තැන සිල්වතුන්ට ගුණවතුන්ට ඊටාම ශ්‍රද්ධාවෙන් ගුණගරුකව වන්දනා කරන්න. ඒක කවදාවත් අහක යන දෙයක් නෙවෙයි. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි දේශනාව මෙතනින් නිමා කරමු.